සාදුකාරය පවත්වන්න. පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ති දින්නං අත්ති ඉට්ඨං අත්ති උතං අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති භික්ඛවේ ලෝකේ සම්මග්ගතා සම්මා පටිපන්නාති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ලෝතර ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහායි පින්වත් සියලු දෙනාම මේ තැන්පත්ව සිටින්නේ. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සද්ධර්මය සම්දිට්ඨික විපාක ලබා දෙන උතුම් දහමක්. අපි මේ දහම අනුගමනය කරනවා නම් ඒ අනුගමනය කරන කෙනාට එහි විපාක ආනිසංස වරප්‍රසාද දකින්නට පුළුවන් දහමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා කියනවා සම්දිට්ඨික කියලා. අපි ධර්ම රත්නයේ වඳිනකොට සම්දිට්ඨිකෝ කියන ගුණය සිහිපත් කරනවා. පින්වත්නි, අපි තුල ධර්මානුකූල ප්‍රතිපදාවන් ඇති කරගෙන අපි කටයුතු කරනවා නම් ඔබ තුල ප්‍රතිපදාවන් තිබෙන තරමටම ඔබට මේ ධහමෙහි වරප්‍රසාද ලැබෙනවා, ආනිසංස ලැබෙනවා. ඒ නිසා අපි මේ සද්ධර්මය විටින් විට වරින් වර සමහර විටක දිනපතා දහම අහනවා, මෙනෙහි කරනවා. ඒ වගේම ඒ අනුව කටයුතු කරන්නටත් අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. සද්ධර්මය අහන හැම විටකදීම අපි ඇති කරගත යුතු අදහසක් තමයි මේ ශ්‍රවණය කරන ධර්මයේ තුල අදාළ වෙන කරුණු සම්බන්ධව මා තුලත් ඒ බඳු ප්‍රතිපදාවන් ඇති කරගන්නට මම උත්සාහ කරනවා කියන කාරණය. අලුතෙන් ධර්මානුකූල ප්‍රතිපදාවක්, ප්‍රතිපත්තියක් මා විසින් ඇති කරගත යුතුයි කියන කාරණය ඔබ සිත්හි දරාගත යුතු වෙනවා. ඒක ඊටාම වැදගත් අදහසක්. එහෙම නැත්නම් අපි දහම අහනවා විතරක් නම්, එහෙමත් නැත්නම් ඒ දහම ධාරණය කරගන්නවා විතරක් නම් එයින් ප්‍රයෝජනෙ මදි. ඒ දහම අපි ක්‍රියාවට නංවන්න ඕන. අපේ කතා බහේදී, අපි වැඩ කරන අවස්ථාවලදී, අපි සිතින් සිතන අවස්ථාවේදී මේ ධර්මය ඒ තුලට සම්බන්ධ වෙන්න ඕන. ධර්මානුකූල වෙන මිනිස්සු පින්වතුනි හිතන විදිය ධර්මානුකූලයි. වැඩ කරන විදියත් එහෙමයි. කතා කරන්නේ ධර්මානුකූල වචන. එතකොට කෙනෙක්ගේ ජීවිතයෙන් අපිට පේනවා මේ තැනැත්තා ධර්මානුකූල කෙනෙක් කියලා. එහෙම අදහසින් අපි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රය කියලා. පිනතුන් අහලා ඇති. මේ සූත්‍රයේහි
භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ විශේෂයෙන් සම්මා දිට්ඨිය පිළිබඳවයි. අපි හැමෝටම තිබෙන්නට ඕන හොඳ දැක්මක් පිළිබඳව. මෙහි පැහැදිලි කරනවා ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කාරණා දෙකක්. එයින් අද මා මේ ධර්මානුශාසනාවේදී පින්නතුන්ට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා ලෞකික සම්මා දිට්ඨිය. සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා සම්මා දිට්ඨි කියලා මේ මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාරණේ. ආශ්‍රව සහිත පින් කුසල් වැඩෙන සම්මා දිට්ඨිය ගැන. විශේෂයෙන් මේ දහම අහන ඔබ ගිහිව වාසය කරන පින්වතුන්. ඒ නිසා ඔබ ආශ්‍රව කෙලෙස් වැඩෙන තැනකයි වාසය කරන්නේ. ඒ තමයි ගිහිගෙය. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ මේ ධර්මය ගිහි ඔබටත් පැවිදි අපිටත් මේ දෙපක්ෂයටම ප්‍රයෝජනවත්. ඒ නිසා ඔබට වැදගත් වෙනවා මේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා සම්මාදිට්ඨි කියලා මේ දක්වන ලෞකික සම්මාදිට්ඨිය හරිම වැදගත් ඔබට. ඔබ දැනටමත් මේ සම්මාදිට්ඨියෙන් යුක්තයි. මේ මනා දැක්මෙන් යුක්තයි ඔබ. අඩුපාඩු තිබෙනවා නම් සකස් කරගන්න සහ මේ සද්ධර්මය අහන පින්වතුන් මේ කාරණා ගැන දැනගෙන අහලා මමත් මේ හොඳ දැක්මකින් යුක්ත වෙන්න ඕන. දැක්මක් තියෙන කෙනෙකුට තමයි අරමුණු සඵල කරගන්න පුළුවන් වෙන්නේ. බලාපොරොත්තු අරමුණු අපේක්ෂා මිනිස්සුන්ට තියෙනවා. අපි හැමෝටම තියෙනවා. අපේ උතුම්ම බලාපොරොත්තුව තමයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. ඉන් මෙහා ජීවත් වෙන අපි හැමෝටම තියෙනවා අරමුණු ඉලක්ක බලාපොරොත්තු. මේවා සාධනය කරගන්න පින්වත්නි හොඳ දැක්මක් තියෙන්න ඕන. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ සම්මා දිට්ඨිය හැටියට පැහැදිලි කරන්නේ. ලෞකික සම්මා දිට්ඨියේදී පින්වතුනි කාරණා 10ක් පිළිබඳව අපිට භාග්‍යවතුන් වහන්සේ මේ මහා චත්තාරීසක කියන සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණා 10 තමයි මා මාතෘකා වශයෙන් පින්වතුන්ට පැහැදිලි කරේ. සඳහන් කළේ. ඒවා එකින් එක අපි විමසලා බලමු භාග්‍යවතුන් වහන්සේ කෙසේද අපිට මේ හොඳ දැක්මකින් අපේ මෙලෝ ජීවිතය සාර්ථක කරගෙන මෙලෝදීම කුසල් සිද්ධ කරලා අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ යහපත් දැක්ම කොච්චර දුරට බලපානවද කියලා අපි විමසලා බලමු. පින්වත්නි මේ පළවෙනි කාරණේ තමයි අත්ති දින්නම් කියන එක. දන් දීමෙහි විපාක තියෙනවා කියන කාරණය. මේක බොහොම අපිට සරල කාරණයක්. මොකද අපි දන් දෙන පින්වතුන් නේද? මේ පින්වත් පිරිස මේ පින්වතුන් නිතර දන් පින්කම් සිද්ධ කරන අය. ඔබ දානමය පින්කම් සිද්ධ කරන්නේ එහි විපාක තිබෙන බව හොඳට දැනගෙන අවබෝධ කරගෙන භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවට අනුව එහෙම ආනිසංස දැනගෙන දන් දෙන කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අපි නිවනට ලං වෙන පිරිසක්. පින්වත්නි අපේ භාග්‍යතුන් වහන්සේ ඔබ දන්නවා බුද්ධත්වය අරමුණු කරගෙන පෙරුන් පුරන විට දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය
මෛත්‍රී උපේක්ෂා කියන මේ දස පාරමිතා ධර්ම සම්පූර්ණ කළා. එයින් පළවෙනි එක තමයි දන් දීම. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දානය කියන එක මේ බෝසත් අවධියේදී තාම ඉහළින් ප්‍රගුණ කළා. සාමාන්‍යයෙන් අපි සිද්ධ කරන ආහාර පාන ආදී දානමය පින්කම්, ඒ වගේම වෙනත් භෞතික වස්තු පරිත්‍යාග කිරීම ආදියට වැඩිය ඒ බෝසතාණන් වහන්සේ පුරපු දාන පාරමිතාව ඊටාම විශිෂ්ටයි. එය උපමා කළ නොහැකි. ඇතැම් විට තමන්ගේ රාජ්‍යය පවා දන් දුන්නා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට කරන්නට බැරි දෙයක්. මිනිස්සු සුවසේ වාසය කරන්න කැමති නේද? හැමෝම රාජ්‍ය සම්පත් විඳින්න, සැප සම්පත් භුක්ති විඳින්න, සුවසේ සැරිසරන්න, වාසය කරන්න හරි කැමතියි. සුඛ කාමානි භූතානි, සැප කැමති අය හැමදෙනාම. ඒ නිසා තමන්ගේ සුවය සැපය තව කෙනෙකුට පරිත්‍යාග කරන්න කැමති නැහැ. නමුත් බෝසතාණන් වහන්සේ තමන්ගේ රජකම පරිත්‍යාග කළා. එහෙම තමයි උන්වහන්සේ දන් දීම ප්‍රගුණ කළේ. භෞතික වස්තුන් ඊටාම ඉහළින් දන් දීම ප්‍රගුණ කළා. ඒ වගේම තමන්ගේ ශරීර කොටස් ඇස් ඉස් මස්ලේ මේවා ප්‍රමාණයක් කරන්න බැරි තරම් දාන විශේෂය යෙදුවා. ඒ විතරක්ම නෙමෙයි. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට සාමාන්‍ය කෙනෙකුට කරන්නට බැරි බෝසත්වරයෙකුට බුද්ධත්වය අපේක්ෂා කරන බෝසත්වරයෙකුට විතරක්ම කළ හැකි දාන පරමත්ත පාරමිතාව. පින්වත්නි, අපේ තමන්ගේ ජීවිතේම දන් දෙන එක ඒක ඊටාම අපහසු වැඩක්. අපි හැමෝම තමන් අපිට ආදරෙයි. තමන්ට තමන් ඇලුම් කරනවා. අපි වැඩියෙන්ම ආදරේ තමන්ටමයි. ඒක තමයි සත්‍යම කාරණය. ඒ නිසා අපේ ජීවිතය තව කෙනෙකුට දාන විශේෂ යොදවන්න කැමති වෙන්නේ නැහැ. අපි හිතමු කවුරු හරි යක්ෂයෙක් අපිව ආහාරයට ගන්න කැමැත්තෙන් එනවා කියලා. කවුද ඉස්සෙල්ලම ඉදිරිපත් වෙන්නේ? එහෙම කැමති වෙන්නේ නැහැ. තමන්ට ඇලුම් කරනවා, ආදරය කරන නිසා. තමන් පෙළ ගැසෙන්නේ පේලියේ අන්තිමට වෙන්න පුළුවන්. හැමෝම බලනවා අන්තිමටම පේලියේ පෙළ ගැසෙන්න. මුලට නෙමෙයි. ඒ තමන්ට තමන් ඇලුම් කරන නිසා. නමුත් බෝසතාණන් වහන්සේ පින්නතුනේ දාන පරමත්ත පාරමිතාව පෙරුවා. තමන්ගේ ජීවිතේ පවා දාන විශේෂයි යොදවමින්. ඒ නිසායි මේ දන් දීම ඊටාම විශිෂ්ට වෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ තරම් දානෙහි ආනිසංස දන්න උතුමන් වහන්සේ නමක් තවත් නැහැ. ඒ හින්දා තමයි උන්වහන්සේ දේශනා කළේ අත්ති දින්නම් දන් දීමෙහි විපාක තිබෙන බව. පින්වත්නි, පෙර සසර අපි දන් දීලා අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල් සිතුවිලි එකවර උපදවාගෙන සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත් පහල කරගෙන පින්කම් කරපු නිසා තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබුවේ. මේ මිනිස්සු හැටියට අංග සම්පූර්ණ මිනිස්සෙක් උනේ ඒ බඳු පින්කම් කරලා තිබිච්ච නිසායි. එහෙමනම් ඒ බඳු දානමය පින්කම් සිද්ධ කළාම මෙවැනි උතුම් වරප්‍රසාද ලැබෙනවා නම් නේද? බෝසතාණන් වහන්සේ කළ පින්කම් නිසා උන්වහන්සේට බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට ශක්තිය ලැබුණා. ඒ මනා දැක්මක් තිබුණු නිසායි. එහෙනම් අපිට අපේ බුදුහාමුදුරුවෝ උගන්වනවා සම්මා දිට්ඨිය කියන කාරණේදී එක කාරණයක් තමයි දන් දීමෙහි විපාක දැනගෙන තිබෙන බව අවබෝධ කරගෙන පින්කම් කරන්න කියලා. දෙවෙනි කාරණේ තමයි පින්නතුනේ අත්ති ඉට්ටං. පුද පූජා පැවැත්වීමෙහි වරප්‍රසාද විපාක ආනිසංස තියෙන බව දැනගෙන වැඩ කිරීම. පින්වත්නි, දැන් අපි විවිධ පුද පූජා පවත්වනවා.
අපි බුදුහාමුදුරුව වෙනුවෙන් වර්තමානයේදී වන්දනාමාන කරන්නේ මේ ධාතුන් වහන්සේ උදෙසා. ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යරාජානන් වහන්සේ උදෙසා. මේ අපි දැන් මේ සද්ධර්ම දේශනාව පවත්වන්නේ ධාතු මන්දිරයේ සිට. පොළොබඩුව රාජමහා විහාරස්ථානයේ පූජනීය ධාතු මන්දිරයේ සිටයි මේ ධර්මානුශාසනාව පවත්වන්නේ. වන්දනාමාන කළා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේට. බුදුහාමුදුරුව වෙනුවෙන් අපි එහෙම වන්දනා කරනවා. පුද පූජා පවත්වනවා. ඊළඟට අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේට පුද පූජා පවත්වනවා. ඒ බෝධි පූජාව අපිට ඉගැන්වුවේ බුදුහාමුදුරුවමයි. පින්නතුන් දන්නවා අපේ භාග්‍යතුන් වහන්සේ පළවෙනි බෝධි පූජාව සිද්ධ කළා කියලා. ඒ තමයි බුද්ධත්වයේ ලබලා බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලාගෙන සිටියා. ඒ තමයි මේ ලෝකේ පළවෙනි බෝධි පූජාව. අපි සාමාන්‍යයෙන් බෝධි පූජාවක් බෝධි වන්දනාවක් සිද්ධ කරන්නේ කෙටි කාලයයි. උපරිම පැයක් වෙන්න පුළුවන්. සමහර ලාවට භාවනා කරන කෙනෙක් බෝමළුවේ පැයක් දෙකක් ගත කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සතියක් මුළුල්ලේ බෝධි පූජාවක් කළා. මේ අපිට බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ පුද පූජා පැවැත්වීමේ ආනිසංස තියෙන බවයි. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා හොඳ දැක්මක් ඇති කරගන්න ඕන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම තුනුරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. නේද? අපි පුද පූජා පවත්වනවා. මේවා ආනිසංස වරප්‍රසාද තියෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා අපි පුද පූජා පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. මේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍ය උදෙසාම අපි පුද පූජා පවත්වනවා. මේ කාර්යයන් සිද්ධ කරාම අපිට පින් සිද්ධ වෙනවා. කුසල් වැඩෙනවා. පින්වතුනි අපදාන පාළියේ සඳහන් වෙනවා පුලින තෝපී කියලා මහරහතන් වහන්සේ නමක් ගැන. මේ මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ තරුණ කෙනෙක් හැටියට ගිහිව වාසය කරනවා. මෙහෙම වාසය කරමින් භාවනා ආදිය සිද්ධ කරනවා. සිත එකඟ කරගන්නවා. හොඳ සිතුවිලි වඩනවා. බොහෝ විට හුදකලා තැන්වලට ගිහිල්ලා භාවනා කරනවා. ගඟක් සමීපේ ගම් ඉවුරේ වාඩි වෙලා හුදකලාවේ බොහොම නිස්කලංකව මේ තැනැත්තා භාවනා කරනවා. මේ භාවනා කරන අතරේ මෙතුමාට සිහිපත් වුණා තමන්ගේ ගුණවත්කමත් ආවර්ජනය කළා. මම ගුණවත්ව ඉන්නවා. හොඳ ප්‍රතිපදා අනුගමනය කරනවා. භාවනා කරනවා. වරදින් මිදිලා ඉන්නවා. ඊට වැඩිය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කොච්චර උතුම්ද? බුදුවරයන් වහන්සේලා කොච්චර උත්තම සීලයෙන් යුක්තද? උන්වහන්සේලාගේ සීලමය ගුණය ප්‍රමාණයක් කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේලාගේ ගුණයන්ට මම පුද පූජා පවත්වන්න ඕන කියලා මේ ගම් ඉවුර අයිනේ වැලි ගොඩක් එකතු කළා. වැලි එකතු කරලා වැලි ගොඩක් චෛත්‍යයක් වගේ එකතු කරලා ගොඩ ගහලා උදේ හවස වතාවත් කළා පින්වතුනි. මොකද්ද කල්පනා කළේ? මේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයක් කියලා හිතුවා. කල්පනා කළා. වන්දනාමාන කළා, ප්‍රදක්ෂිනා කළා, සුද්ධ පවිත්‍ර කළා. මේ කාලයක් තිස්සේ මේ පින්කම කළා. පුද පූජා පැවැත්තුවා. පින්වත්නි, ඒ පින්කම නිසා භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යයක් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ කියලා හිතාගෙන වැලි ගොඩක් ගහලා කරපු පුද පූජාව නිසා කල්ප ලක්ෂයක් සුගතිගාමීව ඉපදිලා. පින්වත්නි, මේ පුලිනතෝපි මහරහතන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වැඩ හිටිය සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ රහත් උනේ ගිහිව.
ගෙදරිද්දී අවුරුදු 11 ඉදි රහත් උනේ. අර පෙර පුහුණු නිසා, පෙර ආත්ම භාවවල ධානසිත වඩපු නිසා, සමත භාවනා වඩලා පුහුණු කරලා හොඳ පළපුරුද්දක් තිබුණා. කෙලෙස් යටපත් කිරීමේ හුරුවක් තිබුණා. ඒ හුරුව නිසාම තමයි අවුරුදු 11 දී ගෙදරදී රහත් වුණා. එහෙම රහත් වුණාම ගෙදර ඉන්න බෑනේ. පැවිදි වෙන්න ඕන. එහෙම නැත්නම් පිරිනුවම් පාන්න ඕන. මේ රහතන් වහන්සේ පැවිදි වුණා. සරියුත් තෙරුන් වහන්සේ උන්වහන්සේ පැවිදි කරගත්තා. පූලින තෝපේ මහරහතන් වහන්සේ තමන්ගේ අතීත ප්‍රවෘත්තීන් සිහිපත් කරමින් මේ තමන්ගේ මේ කතාව සඳහන් කරන්නේ. අර කරපු පින්කම ඒ පුද පූජා පැවැත්වීම නිසා මනුෂ්‍ය ආත්ම භාවවල ඉපදුනා. දිව්‍ය ලෝකවල ඉපදුනා. මනුෂ්‍යයෙකු හැටියට ඉපදුනහම පින්වත්නි කැපී පෙනෙන චරිතයක්. කිසිම අඩුවක් නැහැ. බලන්න මේ පිනෙහි ආනුභාවය, මේ පුද පූජා පැවැත්වීමේ ආනිසංසය කොච්චරද? ඒ නිසායි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අත්තේට්ටං. පුද පූජා පැවැත්වීමේ ආනිසංස තියෙන බව දැනගන්න ඕන. ඒක තමයි සම්මා දිට්ඨිය. හොඳ දැක්මක්. තුන්වෙනි කාරණේ තමයි අත්ති හොතං. ඒ කියන්නේ ගෞරව දැක්වීමේ ආනිසංස තිබෙනවා. ගරු කළ යුතු අයට ගරුසරු දැක්වීමේ ආනිසංස තිබෙනවා කියලා දැනගන්න ඕන. අපි තුනුරුවන්ට ඉහළින්ම ගෞරව කරනවා. බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට අපි තාම ඉහළින් ගෞරව දක්වනවා. දෑත නළලේ තියලා වන්දනාමාන කරන්නේ. හිස් මුදුනේ දෑත් තියලා වන්දනාමාන කරන්නේ. ඒ තරම් ගෞරව දක්වනවා. පසඟ පිහිටවලා වන්දනාමාන කරනවා. නම වැඳුමින් වන්දනා කරනවා. විවිධාකාරයෙන් වන්දනාමාන කරනවා, ගරු කරනවා. අපි එහෙම ගෞරව කරන්නේ ගරු කළ යුතු උතුමන්ට. පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං කියලා අපේ ධර්මයේ උගන්වනවා. බොහෝ විට තමන් ගරු කරන තරමට තමන්ටත් ගෞරවය ලැබෙනවා කියලා. මේක හරි බොහොම වැදගත් දහම් පාඩයක්. තමන් අන් අය පිළිබඳව හිතන තරමට තමන් ගැන ඒ අය කල්පනා කරනවා. පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං. පුද පූජා කරමින්ම පුද පූජා ලබන්නෙක් වෙන්න පුළුවන්. වන්දනාමාන කරමින්ම වැඳුම් ලබන්නෙක් වෙන්න පුළුවන් කියලා. මේ කියන්නෙම අන් අයට ගරු කරන්න කියලා. ඒක සම්මා දිට්ඨිය. නේද? අපි තුනුරුවන්ට, අපේ මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ඥාතීන්ට, ආගන්තුකයින්ට, ප්‍රභූවරුන්ට අපි විවිධ ගරු සැලකිලි සත්කාර සම්මාන පුද කරනවා. එහෙම කළ යුතුයි. එසේ කළ යුතුයි. ඒක සම්මා දිට්ඨිය පින්වත්නි. බලන්න කොච්චර වැදගත් මේ සමාජයේ පැවැත්මට, සමාජයේ වැඩිහිටියන්ට ගරු කිරීමට, තුනුරුවන්ට ගරු කිරීමට සියලු දෙනා යොමු වෙනකොට, දෙමව්පියන්ට ගරු සරු දක්වන විට සමාජයේ සංවර වෙනවා. පින්නතුන් සංවර වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ මේ සම්මා දිට්ඨිය හැටියට මේ කාරණේ පැහැදිලි කරන්නේ. හතරවෙනි කාරණේ තමයි පින්වත්නි අත්ති සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ. පින් පව්වල විපාක තිබෙන බව දැනීම සම්මා දිට්ඨියයි කියලා. දැන් ඇයි මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කාරණා පැහැදිලි කරන්නේ? මෙවැනි අදහස් වලට විරෝධව ඒ කියන්නේ වෙනස් වූ ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණා ඒ කාලේ. සමහර ශාස්ත්‍රූවරු කිව්වා පින්වතුනි, ඔයත් අහලා ඇති, නත්ති සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ කියලා. පින් පව්වල විපාක නැහැ කියලා ඒ අය ඉගැන්නුවා. එහෙම ඒ අය සඳහන් කරනවා කුමන කාර්යයක් සිද්ධ කළත් පින් පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අක්‍රීයවාදීන් හිටියා. කර්මය ප්‍රතික්ෂේප කරන අය හිටියා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සත්‍ය ධම, මේ ලෝකේ පවතින සත්‍ය තමයි ඉස්මතු කළේ.
ඒ නිසා පින පව ගැන හොඳ අවබෝධයකින් අපි වාසය කරන්න ඕන. ඒක සම්මා දිට්ඨියයි. සමහර පින්වතුන් ඉන්නවා බොහොම අවබෝධයක් තියෙනවා පින පව පිළිබඳව. පවට බයක් තියෙනවා. පවට ලැජ්ජාවක් තියෙනවා. මේ හිරි ඔතප් දෙක ඊටාම ඉහළින් තියෙන පින්වතුන් ඉන්නවා. බොහෝ සෙයින් පින්කම් වල යෙදෙන. ඒ ඇත්තෝ කුඩා වුණත් පවට බයයි. පුංචි වුණත් පවට ලොකු භයක් තියෙනවා. ඇයි? දුක්ගති භය ඇති වෙනවා. ධර්මයේ දන්න පින්වතුන්ට දුක්ගති භය තියෙනවා. ධර්මයේ නොදන්න කෙනාට දුක්ගති භය නැහැ. ධර්මයේ දන්නේ නැහැ. මම මින් මතු නරකයට යයිද? പ്രേත ලෝකයට යයිද? තිරිසන් අපායට යයිද? අසුරනිකායට යයිද? මේ සතර අපාගත වෙයිද කියලා ලොකු භයක් ඇති වෙනවා. එහෙම පින්වතුන් ගොඩක් ඉන්නවා. ඒ අය මේ පින පව ගැන හොඳ අවබෝධයෙන් වැඩ කරනවා. මේක තමයි සම්මා දිට්ඨිය. ඒකයි මම මුලින්ම කිව්වේ ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ දැනටමත් සම්මා දිට්ඨියේ ඉන්නවා කියලා. ඊළඟ කාරණේ තමයි පින්නතුනි පස්වෙනි කාරණේ හැටියට අත්ති අයං ලෝකෝ මෙලොවක් තිබෙනවා කියලා දැනගන්න ඕන. සමහර බුදුහාමුදුරන් කාලේ සමහර අය උච්ඡේදවාදී දෘෂ්ටියෙන් හිටියා. එහෙම නැත්නම් ඒකට තව වචනයක් කියනවා විභව තණ්හාව කියලා. ඒ කියන්නේ මේ ලෝකේ මේ ආත්මේ විතරයි නැවත උපදින්නේ නැහැ. කොහොම හරි ජීවත් වෙන්න කියලා. අර ශාස්ත්‍රූරු කියන්නේ ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා. ඒ ඉන්දියානු ක්‍රමයට එහෙම කියනවා ඒගොල්ලෝ. උච්ඡේදවාදී අදහස් දරපු ශාස්ත්‍රූරු කිව්වේ කෙසේ හෝ ජීවත් වෙන්න කියලා. හොඳින් හරි නරකින් හරි කමක් නැහැ ජීවත් වෙන්න. මොකද මේ ආත්මේ විතරයි ඊට පස්සේ නැහැ කියලා. ඒකට කියන්නේ විභව තණ්හාව. ඒක දුක ඇති වෙන්න හේතුවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අත්ති අයං ලෝකෝ මෙලොවක් තියෙනවා. අපි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදලා ඉන්නේ. පෙර පින් ඇතුව මනුෂ්‍ය ලෝකේ ඉන්නේ. සමහර පින්වතුන්ට අමතක වෙනවා මේ මිනිස්සෙක් කියන කාරණේ. ඒ නිසා තමයි අර උදේ ඉඳන් නිින්දට යනකම් පව් කරන්නේ. මොකද පින්වත්නි මේ මනුස්සකම නිකම්ම ලැබෙන එකක් නෙමෙයි. වීරිය වඩන්න ඕන. පින්කම් කරන්න ඕන. කුසල් වඩලයි මනුස්සකම ලැබෙන්නේ. ඒ නිසා මනුස්සකම කියන එක මනුස්ස ලෝකය කියන එක මේ ලෝකයේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. දැක්මක් තියෙන්න ඕන. මම මිනිස්සෙක් හැටියට ඉන්නේ. මම මේ මනුස්සාත් භාවය අර්ථවත් කරගන්න ඕන, ආලෝකමත් කරගන්න ඕන. ඒක මට තමයි පුළුවන්. වෙන කාටවත් නෙමෙයි. මටයි පුළුවන් මගේ ජීවිතය ආලෝකමත් කරන්න. ඔබ ඒ ගැන හිතන්න ඕන. ඊළඟ කාරණේ තමයි අත්ති පරලෝකෝ. පරලොවක් තියෙනවා කියලා හිතන්න ඕන. ඒකත් හොඳ දැක්මක්. සම්මා දිට්ඨිය. මම අර මුලින් සඳහන් කළා වගේ සමහර කෙනෙකුට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. සමහර කෙනෙක් දැක්කහම අපිට හිතෙනවා මේ මිනිස්සයාට නම් ආපහු මනුස්සකම ලැබෙන එකක් නැහැ කියලා. ඒ තරමට පව් කරනවා. ඒ තරමට තමන්ගේ දුර්වලතාවමයි ඉස්මතු කරගන්නේ. අකුසල්මයි කරන්නේ. කිසිම දක්ෂතාවයක් නැහැ. අකුසලතාව තමයි තියෙන්නේ. පව් කරනවා කියන්නේ අදක්ෂකමක්නේ. නිවනට අදක්ෂ වෙනවා. නිවැරදි නිරෝගී දේවල් නෙමෙයි කරන්නේ. දක්ෂ දේවල් නෙමෙයි කරන්නේ. ඒ නිසා එහෙම අයට පරලෝව ගැන සැකසහිතයි. සුගතිය ගැන සැකසහිතයි. ඒ නිසා කුසල් කරන අය පරලෝව පිළිබඳව සැකයක් නැහැ. පරලොවක් තියෙනවා කියලා දැනගෙන නිවන් දක්නා අවස්ථාව දක්වා හොඳ පරිසරයක පතිරූප දේශයක වාසය කරන්න ශක්තිය ලැබෙනවා. මංගල කාරණා උදා වෙන්නේ ඒ අයටයි.
ඒ නිසායි බුදුහාමුදුරුවෝ අදාළේ අත්ති පරලෝකෝ පරලොවක් තියෙන බව දැනගෙන වාසය කළ යුතුයි කියලා. ඒක සම්මා දිට්ඨිය. ඊළඟ කාරණේ තමයි පින්වත්නි අත්ති මාතා මවට කරන සැලකිලි සත්කාර පුද සත්කාරවල විපාක තිබෙනවා කියලා දැනගන්න ඕන. ඒකත් සම්මා දිට්ඨිය. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සු මහා බ්‍රහ්මයාටයි වැන්දේ. අපිව මවල තියෙන්නේ මහා බ්‍රහ්මයා නේද? ඔය බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මේ සිව් කුලයම මවල තියෙන්නේ මහා බ්‍රහ්මයා විසින් තමන්ගේ ශරීරයේ අංග වලින් තමයි මවල තියෙන්නේ කියලා. ඒ මිත්‍යා දෘෂ්ටිය තමයි හිටියේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අම්මයි තාත්තයි දෙන්න. දැන් මේ කාරණේ කියනවා අත්ති මාතා අත්ති පිතා. කාරණා දෙකක් කියනවා. මවට කරන සත්කාරවල විපාක තිබෙන බව, පියාට කරන සත්කාරවල විපාක තිබෙන බව දැන ගැනීම සම්මා දිට්ඨිය. එහෙමනම් උන්වහන්සේ පැහැදිලි කරේ අම්මයි තාත්තයි තමයි බ්‍රහ්ම කියලා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපි ඒව දන්නවා. අවබෝධ කරගෙන අපේ පින්වතුන් අපි හැමෝම අපේ මව්පියන්ට සත්කාර කරනවා. උපස්ථාන කරනවා. පින්වත්නි බලන්න මේ සම්බුද්ධ ශාසනයේ තමයි මව්පියන්ට උසස්ම ස්ථාන ලබා දීලා තිබෙන්නේ. මව්පියන්ව පෝෂණය කළ යුතුයි, ඔවුන්ව රැක බලා ගත යුතුයි, ඔවුන්ට අවශ්‍ය දෑ කර දෙන්නට ඕන කියලා, ඒ වගේම මිය ගියාට පස්සේ පින් අනුමෝදන් කරන්නටත් ඕන කියලා කරුණු පැහැදිලි කරලා තියෙන මේ අපේ දහම තුල. මව්පියන් පිරිවරාගෙන දූ දරුවන් වාසය කරන්නට ඕන කියලා දේශනා කළ තියෙන අපේ දහම තුල. ඔබ දන්නවා බ්‍රාහ්මණ ඉගැන්වීම් වල තියෙනවා ආශ්‍රම ධර්ම 4ක්. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත සහ සන්න්‍යාසී කියලා. බ්‍රහ්මචාරී යුගය කියලා කියන්නේ තරුණ වියට එනකන් කුඩා කාලේ ඉඳලා ඉගෙන ගන්න කාලය ඒගොල්ලෝ. ඊළඟට ගෘහස්ත කියලා කියන්නේ තරුණ කාලේ විවාහ වෙලා විවාහ ජීවිතේ ගත කිරීම තමයි මේ ගෘහස්ත අවධිය. ඊට පස්සේ තමන්ගේ දරුවෝ දැක්කහම මුණුපුරු මිනිපිරියන් දුටුවහම වානප්‍රස්ත ගෙදරින් යන්න ඕන. එහෙම තමයි ඒගොල්ලන් ඉගැන්වීම. දරු මුණුපුරෝ දැක්කහම ගෙදරින් යන්න ඕන. කොහෙද යන්නේ? වනගත වෙනවා. වනාන්තරයකට යන්න ඕන. එක්ක බිරිඳ සමග යන්න ඕන, නැත්නම් බිරිඳව දරුවන්ට බාර දීලා යන්න ඕන. එහෙම තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම. සන්න්‍යාසී කියලා කියනවා බිරිඳ එක්ක ගියා නම් වනාන්තරයට සන්න්‍යාසී යුගයේ අන්තිම කාලේ දෙන්න වෙන් වෙලා මුනි වෘත අනුගමනය කරන්න ඕන. එක වෘත අනුගමනය කරන්න ඕන. මේ මං අදහස් කළේ මේ සඳහන් කළේ පින්නතුන්ට දරුමුණු බොරෝ දැක්කහම ගෙදරින් පිට වෙන්න කියලානේ කියන්නේ ඒගොල්ලෝ. නමුත් අපේ බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ නැහැ. දරුමුණු බුරන් පිරිවරාගෙන මව්පියන් නිවසේ වාසය කළ යුතුයි. ඒ මව්පියන්ගේ කටයුතු කරලා දෙන්න ඕන. ආහාර පාන ආදී ලබා දෙන්න ඕනේ. ඒ අය වයෝවෘද්ධ වුණාම ඒ අයගේ කටයුතු කරලා දෙන්න ඕන නේද? බතෝනේ සම්බරිස්සාම කිච්ඡන්නේ සංකරිස්සාම. ඒ විදිහට සිගාලුවාද සූත්‍රය උගන්වනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ එහෙම මව්පියන්ට සත්කාර කරන දරුවෝ තුල සම්මා දිට්ඨියයි තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්තයි ඒ දරුවෝ. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ අත්ති සත්තා ඕපපාතිකා. මේ ලෝකේ ඕපපාතික සත්වයන් ඉන්නවා කියලා දැනගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් පින්නතුන් අහලා තියෙනවා සත්වයන් මේ ලෝකයට උපදින්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. අවස්ථා 4කින්. බිත්තරයකින් හටගන්න සත්වයන් ඉන්නවා. මව් කුසක පිළිසිඳගෙන උපදින සත්වයන් ඉන්නවා. ඊළඟට
ඔය වතුර පල් වෙන ආහාර ආදී නරක් වෙන ස්ථානවල හටගන්න සත්වයින් ඉන්නවා. සංසේදජ කියලා කියනවා. ඊළඟට ඕපපාතික කියලා කියනවා. දෙවිවරු බ්‍රහ්මයින් ඒ වගේම പ്രേත ලෝකේ අසුරනිකායේ වැනි තැන්වල නරකයේ වැනි තැන්වල හටගන්න සත්වයින්. ඒ අය ඕපපාතිකවයි හටගන්නේ. ඉබේ හටගන්න සත්වයින්. මේ ඕපපාතිකව පහළ වෙන සත්වයින් ඉන්නවා කියලා අපි දැනගන්න ඕනේ. එහෙම දැක්මක් තියෙන්න ඕන. එහෙම පිළිගැනීමක් තියෙන්න ඕනේ. ඒක සම්මාදිට්ඨිය. මේවා ඒ පිළිබඳ හොඳ දැක්මකින් කටයුතු කරනවා නම් ඒ කුසල් රැස් වෙනවා. තමන් තුළ ක්ලේශයන් තිබුණා වුණත් ඒ කුසල් රැස් කිරීම හේතු කොටගෙන තමන්ට ඒ කෙලෙස් දුරු කරගන්න, අඩු කරගන්න සහ සසර සුවපත් කරගන්න. ඒ වගේම නිවන පිණිසත් හේතු වෙනවා. සම්මාදිට්ඨිය නිවන පිණිස හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි කාරණේනේ. ඒ නිසා ඕපපාතික සත්වයෙන් ඉන්න බව දැනගෙන කටයුතු කරන්නට ඕන. ඊළඟට පින්වත්නි මේ ලෝකේ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා. මේ ලෝකේ ඉන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණයින්. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රාහ්මණ කියන වචනේ උන්වහන්සේ දැන් මුල් කාලේ භාවිතා වුණේ බ්‍රාහ්මණ වංශිකයන්ට. නමුත් දහමේ උන්වහන්සේ බ්‍රාහ්මණ කියන එක භාවිතා කරනවා ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේලාට. සමහරවිට රහතන් වහන්සේලාටත් පාවිච්චි කරලා තියෙනවා. පිළිවෙත් පුරන උතුමන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවා කියලා දැනගන්න එක සම්මාදිට්ඨිය. අපි කල්පනා කරන්නට ඕන, හිතන්නට ඕන මම වගේ නෙමෙයි අනිත් අය කියලා. බොහෝ අය හිතනවා Taman වගේමයි අනිත් අයත් කියලා. එහෙම බොහෝ විටම හිතන්නේ මේ වැරදි කරන මිනිස්සු. පව් කරන මිනිස්සු, අකුසල් කරන මිනිස්සු හිතනවා මම වගේම අනිත් කෙනත් අරයත් මෙයත් පව් කරනවා කියලා හිතනවා. එයත් එහෙම වෙන්න ඇති. ඒ වගේම පව් කරනවා ඇති. අකුසල් කරනවා ඇති කියලා හිතනවා. පින්වත්නි, එහෙම හිතන එක වැරදි. ඒ වැරදි කරන මිනිස්සු එහෙම හිතුවට කුසල් වඩන බොහෝ වැරදි වලින් වෙන්නුණු මිනිසුන් ගොඩාක් ඉන්නවා. ඒ වගේම පිළිවෙත් පුරන උතුමන් වහන්සේලා ගොඩක් ඉන්නවා. වැරදි වලින් තොරව ප්‍රතිපත්ති පූර්ණේ කරන උතුමන් වහන්සේලා ගොඩක් ඉන්නවා. බොහෝ සෙයින් වාසය කරනවා. ප්‍රතිපත්ති පූජාවේ දෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒක අපි හිතන්න ඕන. එහෙම හිතලා අපිත් ප්‍රතිපත්ති වලින් යුක්ත පිරිසක් බවට පත් වෙන්න ඕන. මම අර මුලිනුත් සඳහන් කළා පින්වතුන්ට අපි අපේ ජීවිතේ ප්‍රතිපදාවන් නැති කරගනිමු කියලා. මේ සම්මාදිට්ඨියට අදාළ මේ කාරණේදී පැහැදිලි කරන්නේ ඒක තමයි. දැන් අපි කල්පනා කරනවා අනිත් අය සමාජයේ අපිට වැඩිය ಗುಣ දහම් වලින් යුක්තව ඉන්නවා කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන්. මා තුල මේ ප්‍රතිපත්තිය නැහැ. අර කෙනා තුල නම් අර උතුමන් වහන්සේ තුල නම් මෙන්න මේ ප්‍රතිපදාවන් තියෙනවා. එහෙම දැක්කහම, එහෙම ඇහුවහම අපිටත් හිතෙනවා මටත් මෙන්න මේ ප්‍රතිපදාව ඇති කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙම හිතලා ධර්මානුකූල ප්‍රතිපදාවන් අපි අපේ ජීවිතේ ඇති කරගන්නවා. බලන්න කොච්චර වැදගත්ද ඒක. එහෙම කෙනාට තමයි ධර්මයේ ආනිසංස පේන්න දකින්න තියෙන්නේ. අකාලිකව කල් නොයවාම ප්‍රතිඵල ලබා දෙන්නේ මේ ධහම තුලින් එහෙම කෙනාටයි. ඒ නිසා පින්වත්නි, මේ ලෝකේ බොහෝ පිරිස් උතුමන් වහන්සේලා පිළිවෙත් පුරනවා. සමහර වෙලාවට ඔබ කල්පනා කරන්න ඕන ඔබට සමානව, ඔබට වැඩිපුර, ඔබට අඩුවෙන් පිළිවෙත් පුරන උතුමන් වහන්සේලා උතුම් අය ඉන්න පුළුවන් කියලා හිතන්න ඕන.
එහෙම හිතලා තමන් තුළ අඩු වැඩි වශයෙන් පවතින ප්‍රතිපදාවන් වලින් පරිපූර්ණ කෙනෙක් බවට ඔබ අපිපත් වෙන්න ඕන. ඒක තමයි වැදගත්. පින්වත්නි, අර මුලින් සඳහන් කළා වගේම මේ මනුෂ්‍ය ආත්ම භාවයේ ලැබුණු උතුම් අවස්ථාවේදී අපි ඒ ගැන කල්පනා කරන්න ඕන. ඒ ගැන මෙනෙහි කරන්නට ඕන. පෙර සසර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න මොනතරම් පින්කම් සිද්ධ කරන්නට ඇතිද? අපිට ඊට පස්සේ මේ දහම මුණ ගැහිලා, තුනුරුවන් මුණ ගැහිලා ඊළඟට අපි අපායගාමී වුණොත් ඒක කොච්චර අපරාධයක්ද? තමන් කරගන්න ලොකු හානියක්. ඒ බඳු තැනකට ගියාම තමන්ට සිහිපත් වුණොත් මම කෙසේ හෝ මතකයක් ඇති කරගත්තොත් මම පෙර ආත්මේ මිනිස්සෙක් කියලා. එතකොට කොච්චර පසුතැවීමක් ඇති වෙනවද? ඇයි මේ මිනිස්සෙක් වෙලා ඉද්දී කුසල් වැඩුවේ නැහැ? පින්කම් සිද්ධ කරේ නැහැ. මනුස්සකම ආරක්ෂා කරගත්තේ නැහැ. අකුසලතාවමයි සිද්ධ කරේ. ඒ නිසා මට මෙවැනි උපතක් ලැබුණා. එක්ක නරකේ, එක්ක තිරිසන් අපායේ, එක්ක പ്രേත ලෝකේ. අසුරනිකායේ මේ තැන්වල උපදින්න හේතු වුණා. එහෙම පසුතැවෙනවට වැඩිය කොච්චර වටිනවද මේ තුනුරුවන් මුණ ගැහුණු මේ කාලේ? ඊටාම වටිනවා අපි මේ ප්‍රතිපදාවන් අපේ ජීවිතයට එකතු කරගත්තොත්. ඒ නිසා මේ සම්මා දිට්ඨියෙන් කියන්නේ පින්වත්නි, ඒ බඳු ප්‍රතිපදාවන් ඇති කරගෙන කුසලතා සම්පූර්ණ කරගන්න කියලයි. එහෙම දක්ෂ කෙනෙක් බවට ඔබපත් වෙන්න. එතකොට ඔබටම විශ්වාසයක් ගොඩ නැගෙනවා. තමන්ට තමන් පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕන. ඒ විශ්වාසය හරි වැදගත්. ඒක වැදගත් පින්වත්නි මරණාසන්න අවස්ථාවට. සමහර මරණාසන්න අවස්ථාවේ ඉන්න පින්වතුන්ට පිරිත් දේශනා පවත්වන්නට වැඩම කළාම අපිට දැනෙනවා ඒ සමහර පින්වතුන් බොහොම සුවසේ වාසය කරනවා කියලා. අර මරණාසන්න අවස්ථාවේ නිසා කායික වශයෙන් තාම දුර්වලව ඉන්නේ. නමුත් පින්වත්නි බොහොම සුවසේ ඉන්නවා, සතුටින් ඉන්නවා. සමහර ලාවට සිනාමසු මුහුණින් ඉන්නවා. අපි දැකලා තියෙනවා. ඇයි මේ? තමන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මම මගේ ජීවිත කාලෙම වැඩිපුරම සිද්ධ කරලා තියෙන කුසලතා, කුසල්, පින් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මට පරලොව ගැන සැකයක් නැහැ. මට දුක්ගති බය නැහැ. එහෙම ලොකු විශ්වාසයකින් ඉන්නේ. අන්න එහෙම අපි හැමෝටම ඒ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඒකට මේ දස වස්තුක සම්මා දිට්ඨිය අපි හැමෝටම ලොකු පිටුවහලක් වෙනවා. එහෙම හැඟීමෙන් කටයුතු කරන්නට ඕන. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. මේ දේශනා කරන ධහම, මේ මම ශ්‍රවණය කරන ධර්මය මට මරණාසන්න මොහොතේදී විශ්වාසය ඇති කර ගැනීම පිණිස, සුගතිය පිළිබඳ විශ්වාසය පිණිස සහ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයේ පිණිසම ශක්තියක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ වගේම අද මේ පින්කම සිද්ධ කරන්නේ ඉතාලියේ මිලානෝ නුවර ජීවිතයෙන් වැඩි කාලයක් දිවි ගෙවන ශ්‍රියානි යාපා සෙනරත් මහත්මියගේ ජනවාරි 25 වන දින යෙදෙන ජන්ම දිනයට ආශිර්වාද සෙත් සුව ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම නැසී ගිය අයගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට, ඒ වගේම වසර 12කට කලින් මියගිය ඒ ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාම විහාරස්ථානයේට බොහෝ සෙයින් සේවාවන් සිද්ධ කළ ස්වාමි පුරුෂයා ජයනාත් සෙනරත් මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම,
ඒ වගේම නැසී ගිය හිත මිතුරු සැමට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ඩුබායි පදිංචි එකම දියණිය මිලනි සෙනරත් ඇගේ සැමියා ජුලියන් ෆෝබස් සහ දරු දෙදෙනා වන ජොසුවා සහ ජෙකොබ් යන දරුවන්, ඒ වගේම මේ තමන්ගේ පවුලේ අයට සහ ශ්‍රියානි යාපා මහත්මිය රැක බලාගත් එතුමියට පිහිටවන මිතුරු සමූහයටත්, ඒ වගේම ලෝකවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමිනුයි මෙම ධර්ම දානමය පින්කම පූජෝපහාරයක් විදියට සිද්ධ කරන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ සිදු කරගත් ධර්මාශ්‍රවණ ආනිසංස ඒ මිය පරලෝ යන්නට යෙදුණු ජයනාත් සෙනරත් මහත්මයාටත්, ඒ වගේම ශ්‍රියානි යාපා මහත්මියගේ මව්පියන් ආදී කොට ඇති ඒ සියලු ඥාතිවරු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනා නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන් පරලෝ සුවපත් කරගෙන සුගතිගාමී කරගෙන උතුම් වූ නිර්වාණ සම්පත්තියම සලසා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවායි දායකත්වයේ දරන ඉතාලියේ මිලානෝ නුවර දීර්ඝ කාලයක් වාසය කරන ශ්‍රියානි යාපා සෙනරත් මහත්මිය ඇතුළේ පවුලේ පින්වතුන්ට, ඒ තුමියට, ඒ දූ දරුවන්ට, දරු මුණුපුරන්ට, ඒ නම් සඳහන් කළ සියලු පින්වතුන්ට අපි ආශිර්වාද සිද්ධ කරනවා. මේ ධර්ම දානමේ පින්කමේ බලයෙන් ඒ අත්න්ගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා, අපල පද්‍රා දුරු වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ නම් සඳහන් කළ දායකත්වයේ දරන ශ්‍රියානි යාපා සෙනරත් මහත්මිය ඇතුළු ඒ පින්වත් සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ පින්වත් සියලු දෙනාටම, ඒ වගේම මේ පින්කම වෙනුවෙන් අවවාද අනුශාසනා සිද්ධ කරන ඔලබඩුව රාජමහා විහාරාධිපති අතිගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ, ඒ වගේම ඔලබඩුව රාජමහා විහාර භාරකාර ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති, බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර අවසරයි අපේ ඔලබඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත්, ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළ මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ඔලබඩුව රාජමහා විහාරස්ත ධාතු මන්දිරයේ සිට ධර්ම ශ්‍රවණය කරන දායක පින්වත් සියලු දෙනාටමත්, ඒ වගේම ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමේ සිට ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ පින්කමේ ආනුභාවයේ ආශිර්වාදයේ සැලසීමෙන් සියලු දෙනාගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, මෙලොව අභිවෘද්ධිය සැලසේවා, අපල පද්‍රා දුරු වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් වූ නිර්වාණ ධර්මාවබෝධය පිණිසම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සනරාමර ලෝක ස්වාමී වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන්ද, ශ්‍රවණය කිරීමෙන්ද, දහම් පඬු පූජා කිරීමෙන්ද ලබන ලද සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ සිල් දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් මේ සෑම දිනාටමත් උතුම් වූ නිර්වාණ ධර්මාවබෝධය පිණිසම හේතු වේවායි වාසනාව වේවායි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti
ඉමිනාතේ සමිජ්ජතු